RV Education YouTube channel එක ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අපි මේ channel එක කතා කරන්නේ combined maths A level වලට අදාළව ගැටලු කොහොමද විසඳන්නේ කියන. අපි මේ දක්වා කතා කරගෙන ආවිල්ලා තියෙනවා 2011 ඉඳලා 2018 දක්වා අනුකරණයේ ඉසේ කරන ටික. ඒ වීඩියෝ බලන්න නැත්නම් අනිවාර්යෙන් ඒවත් බලන්න මම පහළ description එකේ වීඩියෝ වල link එක දාලා තියෙනවා. වීඩියෝ එක ගැන ඔයාලා යාළුවන්ට අනිවාර්යෙන් link share කරන්න. අද කතා කරන්න යන්නේ මේ වීඩියෝ එකේ 2019 අනුකරණයේ ඉසේ කරන. ඒ කියන්නේ මෑත ඒ කියන්නේ අවසානයේට ආපු පේපරේ අනුකරණයේ ඉසේ කරන සම්පූර්ණයෙන් කතා කරන්න සූදානම්. අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න අවසන් වෙනකම්. අපි බලමු කොහොමද ගැටලුව විසඳන්නේ. ඉස්සෙල්ලාම බලමු 2019 අනුකරණයේ ඉසේ කරන කොහොමද ගැටලුව සාරාංශගත වෙලා තියෙන එක. කොටස් තුනක් තියෙනවා A B C කියලා. ඒකේ A කොටසේ කියනවා θ කියන එක නා බිඳුව හෝ පය බෙදීම 4 හෝ ඒ අතර තියෙන අගයක් කියනවා. ඊට x සමාන 2 sin වර්ගයේ θ ධන 3. මේ ආදේශය භාවිත කරලා මේ අනුකරණය ගන්න විසඳන්න කියනවා. ඊට පස්සේ B කොටසේ කියනවා භින්න භාග ඇසුරෙන් මේ අනුකරණය ගන්න විසඳලා. ඊට පස්සේ ft මෙයා බව දීලා තියෙනවා. මෙයා බව දී ඇත. ඊට පස්සේ ft මෙන්න මේ උත්තරේ අපෝහණය කරන්න කියනවා. මේ විසඳපු ගැටලුව මගින්. මේකේ පිළිතුර මගින් මෙයාව අපෝහණය කරන්න කියනවා. ඊට පස්සේ කියනවා අනුකල ln x ඍණ k dx k තාත්වික නියතයක්ලු. එයාව විසඳලා මෙයාව විසඳලා ඒ ඇසුරෙන් කියන්නේ nයි අනුකල ft හොයන්න කියනවා. ඊට පස්සේ c කොටසේ කියනවා ab නියත වෙනවලු. ab නියත වෙනවලු. ඊට පස්සේ මෙන්න මෙහෙම සම්බන්ධයක් දීලා තියෙනවා. අර අපි කලින් කතා කරපු සම්බන්ධය නෙමෙයි. ඒක වගේ තමයි පොඩ්ඩක් වෙනස්. නමුත් ඒගොල්ලෝ අපිට දීලා තියෙන සම්බන්ධය අනුව ඒක යන්න පුළුවන්. ඊට පස්සේ ඒක දීලා මේ අනුකලනය ගණන් දෙක සමාන කියන්නේ මෙයා බව පෙන්වන්න කියනවා. මෙයා සමානයි මෙයා බව පෙන්වන්න කියනවා. ඒක ඇසුරෙන් කියන්නේ nයි මේ ගැටලුව විසඳන්න තියෙන්නේ. ඔන්නෝමයි ගැටලුව සාරාංශගත වෙලා තියෙන 2019 අනුකලනය එසේ ගන්න. අපි බලමු කොටසින් කොටස කොහොමද මේ ගැටලුව විසඳන්නේ කියලා. ඒ කොටසේ තියෙනවා θ කියන එක නා බිඳුව පය බෙදීම 4 අතර හෝ බිඳුව හෝ පය බෙදීම 4 වෙනවා. සීමාවක් දීලා තියෙනවා. එයා ගැන ලොකුවට තේරුමක් නැහැ. ඊට පස්සේ දීලා තියෙනවා x සමානයි 2 sin වර්ගයේ θ ධන 3 කියන. ඒ ආදේශ භාවිත කරලා මේ අනුකරණය ගන්න විසඳන්න කියනවා. හරි. අපි බලමු. මෙයාට ආදේශ කරලා x වෙනුවට 2 sin වර්ගයේ θ ධන 3 ආදේශ කරනවා. x වෙනුවට 2 sin වර්ගයේ θ ධන 3. x වෙනුවට ආදේශ කරා. මෙතන ඍණ 3ක් කොහොමද තිබ්බා. ඊට පස්සේ පහරින x වෙනුවට 2 sin වර්ගයේ θ ධන 3 ආදේශ කරා. මෙයාගේ මූලය ඊට පස්සේ දැන් ආදේශ කරපු එකේ විචල්‍ය θ. කලින් තිබ්බේ x. එතකොට x ට ගැලපෙන සීමාව තමයි 3 ඉඳලා 4 දක්වා සහ ශ්‍රිතේ dx කියලා කියන්නේ. අපි θ ට ගැලපෙන්න හදා ගන්නවා. ඒක හදාගන්න මෙහෙම. මෙතනින් ගත්තොත් එහෙම අපි මෙතනින් ගත්තොත් x සමානයි 2 sin වර්ගයේ θ ධන 3 තියෙනවා. එතකොට x සමානයි 3 විට θ හොයාගන්න. x ට 3 ආදේශ කරනවා. 3 සමානයි 2 sin වර්ගයේ θ ධන 3. එතකොට මෙයා මේ පැත්තට එද්දි ධන 3 ඍණ 3 කැපිලා යනවා. 2 sin වර්ගයේ θ සමානයි 0. ඒ කියන්නේ sin වර්ගයේ θ සමානයි 0. sin θ 0. sin θ ගියාගේ 0 වෙන්න නම් θ ට තියෙන්න ඕනේ අගේ මොකද්ද? sin කීයද 0 වෙන්නේ? sin 0 තමයි 0 වෙන්නේ. හරි. ඊට පස්සේ x සමානයි 4 විට අපි හොයන්න ඕනේ. x මෙතන ආදේශ කරමු. 2 sin වර්ගය θ ධන 3. මෙයා මේ පැත්තට ඍණ වෙනවා. 4න් 3 ගියවම 1යි. 1 සමානයි 2 sin වර්ගය θ. මෙයා මේ පැත්තට බෙදුනහම භාගයයි. භාගයේ මූලය කියන්නේ ධන හෝ ඍණ මූල 3. sin θ කියන්නේ ධන හෝ ඍණ මූල 3. නමුත් ඒගොල්ලෝ සීමාවක් දෙනවා බිඳුවත් මේ අතර පරතරය තියෙන එක. ඒතකොට අනිවාර්යෙන් ධන වෙන්න ඕනේ. ඒ කියන්නේ ඍණ වෙන්නේ නැහැ. ඒතකොට θ ට එනාගේ π බෙදීම 4. හරි. θ 45. ඒ කියන්නේ sin 45 තමයි ඒකට මොන දෙන්නේ. ඒතකොට θ ට මෙහෙම ආදේශ කරන්න පුළුවන්. x සමානයි 3 විට θ බිඳුවයි. x සමානයි 4 විට θ π බෙදීම 4. හරි. ඊට පස්සේ මෙයාම නැවත ගන්නවා. x සමානයි 2 sin වර්ගය θ ධන 3. දෙපසම අපි අවකලනය කරනවා θ විසින්. එතකොට dx කර dθ සමාන දෙවාරයක් sin වර්ගය θ කියන එක නම අවකලනය වුණාම θ විසින් 2 sin θ වාරයක් sin θ නැවත අවකලනය වෙනවා. sin θ අවකලනය වෙනවා cos θ. නියතයක අවකලනය බිඳුවයි. එතකොට dx සමානයි
4යි sin θ cos θ d θ කියලා හරස් ගුණ කරපුවාම ලියන්න පුළුවන්. එතකොට අපිට මේ dx තිබ්බ දැන්ට මෙයාව ආදේශ කරන්න පුළුවන්. 4යි sin θ cos θ d θ කියලා ගන්න පුළුවන්. මේක තවදුරටත් සුළු කරොත් එහෙනම් මේ ධන 3ට ඍණ 3 කැපෙනවා. ඊට පස්සේ මෙයාව සුළු කරොත් සීමාව බිඳුවේ ඉඳලා 5 බෙදීම 4 දක්වා යනවා. මෙතන උඩින් එනවා 2 sin වර්ගය θ බෙදීම. යටින් 5 ඍණ 2 sin වර්ගය θ. මෙතන ඍණයෙන් ගුණනහම ඍණ 3. ඒකේ සම්පූර්ණ මූලය. වාරයක් 4යි sin θ cos θ d θ කියලා අපිට එනවා. ඊට පස්සේ මෙයාව මෙතනින් මම ලියනවා. මෙතනින් ලිව්වොත් සීමාව බිඳුවේ ඉඳලා 5 බෙදීම 4 දක්වා යනවා. 2 sin වර්ගය θ 2 sin වර්ගය θ බෙදීම 5න් 3ක් ගියපුවම 2යි. 5න් 3ක් ගියපුවම 2යි. එතකොට 2 ඍණ තෝරන්නේ 2 ඍණ 2 sin වර්ගය θ. මේකේ දෙකක් මම එළියට අදිනවා. මෙයාව සුළු කරපුවාම එන්නේ මේ පිළිතුර. ඒක තව පියවරක ලියන්න තෝ මම මේ කෙලින්ම පියවරෙන් ගන්න නැහැ. මේ දෙක එළියට අදිනවා. එතකොට එන්නේ 1 ඍණ sin වර්ගය θ. දෙක එළියට අදපුවම 1 ඍණ sin වර්ගය θ එනවා. හරි. ඊට පස්සේ යාගේ සම්පූර්ණ මූලය. වාරය 4යි sin θ cos θ d θ. හරි. සීමා බිඳුවේ ඉඳලා 5 බෙදීම 4 දක්වා යනවා. මෙතන දෙකට දෙක කැපෙනවා. sin වර්ගය θ. sin වර්ගය θ වර්ගමූලයෙන් එළියට එද්දී sin θ බවට පත් වෙනවා. ඊට පස්සේ අපිට මෙහෙම ලියන්න පුළුවන්. 1 ඍණ sin වර්ගය θ කියන්නේ මොකක්ද? 1 ඍණ sin වර්ගය θ කියලා කියන්නේ cos වර්ගය θ ත්‍රිකෝණමිතික ප්‍රතිපලය. එතකොට cos වර්ගය θ මේ වර්ගමූලය ඇතුලේ ඉන්නේ. cos වර්ගය θ කියන එක නම් වර්ගමූලය ඇතුලේ ඉන්නේ. එතකොට cos වර්ගය θ කියන එක නම් වර්ගමූලයෙන් එළියට එද්දී cos θ බවට පත් වෙනවා. ඊට පස්සේ මෙයා මෙහෙම ලියන්න පුළුවන්. 4යි sin θ cos θ d θ කියලා. හරි. එතකොට මෙයාගේ cos θ කැපෙනවා. cos θ කැපෙනවා. ඊට පස්සේ මෙයා ලියන්න පුළුවන් සීමාව බිඳුවේ ඉඳලා 5 බෙදීම 4 දක්වා යද්දී මේ 4ේ නියතය එළියට ගන්න පුළුවන්. අනුකරණයේදී නියතයක් එළියට ගන්න. එතකොට මෙතන sin θයි තමයි ඉතුරු වෙන්නේ. එතකොට sin θ ගුණ වුණාම sin වර්ගය θ. sin වර්ගය θ d θ කියලා තමයි. ඊට පස්සේ 4 එළියේ තියෙනවා. සීමාව බිඳුවේ ඉඳලා 5 බෙදීම 4 දක්වා. අපි දන්නේ නැහැ sin වර්ගය θ අනුකරණය වුණාම මොකක්ද කියලා. sin වර්ගය θ අනුකරණය වුණාම මොකක්ද කියලා අපි දන්නේ නැහැ. ඒ දැන් sin θගේ මාත්‍රේ දෙක වෙච්ච අවස්ථාව නෙමෙයි තියෙන්නේ. sin θගේ මාත්‍රේ දෙක වෙච්ච අවස්ථාව. මාත්‍ර එකයි නම් අපි දන්නවා sin θ අනුකරණය වුණාම ඍණ cos θ කියලා. නමුත් මේකේ මාත්‍රය එකට වැඩි. ඒ කියන්නේ දෙක තියෙනවා. එහෙනම් මෙයාව අපිට අනුකරණය කරන්න වෙන ක්‍රමයක්. ඒ කියන්නේ sin හරි cos හරි පදවල පළවෙනි මාත්‍රය හදාගන්න. ඒක හදාගන්න පුළුවන් මෙන්න මෙහෙම. අපි දන්නවා cos 2යි θ. cos 2යි θ ත්‍රිකෝණමිතික ප්‍රතිපල මේ මතක තියෙන්න ඕනේ. cos 2යි θ කියන එක නම් ලියන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. අපි මුලම ත්‍රිකෝණමිතිය ගැන කතා කරලා තියෙන පොඩි වීඩියෝ තුනක් තියෙනවා. මේ වීඩියෝ තුනේ ඔවා අන්තර්ගත වෙනවා. ඒවත් බලන්න නැත්නම් බලන්න. ඒතර cos 2යි θ කියන එක ලියන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. ආකාර තුනම මම මෙතන ලියන්නේ නැහැ. අදාළ එක විතරයි ලියන්නේ. අපිට ලියාගත්තා මේ sin ගාවල 1 ඍණ 2යි sin වර්ගය θ කියලා. එතකොට මෙතන තියෙනවා නම් කිසියම් කෝණයක්. එයාගේ දෙකෙන් බෙදිච්ච වගේ තමයි මෙතන තියෙන්නේ. එතකොට උතන තියෙනවා sin වර්ගය θ. එයාව අපි උක්ත කරනවා. මෙයාගේ sin වර්ගය θ අපි උක්ත කරමු. මෙයා මෙහෙට ගත්තාම ධන වෙනවා. මෙයා යවනවා එහා පැත්තට. එතකොට 1 ඍණ cos 2යි θ. 1 ඍණ cos 2යි θ. මෙතන දෙකෙන් බෙදෙනවා. එතකොට අපිට sin වර්ගය θ සමානයි 1 ඍණ cos 2යි θ බෙදීම 2 කියලා ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. එයාව මෙතනට ආදේශ කරොත් 1 ඍණ cos 2යි θ බෙදීම 2යි d θ. හරි. ඊට පස්සේ මම මෙතනින් එයාව සුළු කරොත් 4යි මේ දෙක එළියට ගන්නවා. එතකොට යටින් මේ දෙකෙන් කියන්නේ භාගෙන් ඊට පස්සේ සීමා බිඳුව ඉඳලා 5 බෙදීම 4 දක්වා යනවා. එතකොට ඉතුරු වෙන්නේ 1 ඍණ cos 2යි θ. θ විශේෂයෙන් අනුකරණය වෙනවා. මෙතන කැපෙනවා 2යි කියලා. 2යි බිඳුවේ ඉඳලා 5 බෙදීම 4 දක්වා යනවා. අනුකරණය ගානකදී එකතුවක් හෝ අන්තරයක් තියෙනවා නම් ඒකට වෙන වෙනම අනුකරණය කරන්න පුළුවන්. ඒ නිසා මම එක වෙනම අනුකරණය කරනවා. ඍණ වාරයක් මෙයා දෙකෙන් ගුණ වෙන්න ඕනේ. දෙවාරයක් සීමා බිඳුව ඉඳලා 5 බෙදීම 4 දක්වා යද්දී cos 2යි θ d θ කියලා ලියනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම සුළු කරන්න පුළුවන් අපි බලමු. මෙන්න මෙහෙම සුළු කරන්න පුළුවන්. 2යි
බිඳුවේ ඉඳලා අපි මෙයාව නැවත ලියාගත්තොත් මෙතනින් 2යි සීමා බිඳුවේ ඉඳලා 5 බෙදීම 4 දක්වා යනවා. 1යි d θ ඍණ 2යි සීමා බිඳුවේ ඉඳලා 5 බෙදීම 4 දක්වා යනවා cos 2යි θ d θ. අර කෙනාම මෙතනින් ලියාගෙන තියෙනවා. එතකොට දෙවාරයක් අපි දන්නවා එක කියන එක්කෙනාම අනුකලනය වෙනවා. එක කියන එක්කෙනාව කිසියම් විශේෂයකින් අනුකලනය වුණාම දැන් අපි මේක හැටියට θ විශේෂයෙන් අනුකලනය කරනවා. එක θ විශේෂයෙන් අනුකලනය වුණාම θ උත්තරය. θම. එතකොට සීමාව දාන්න ඕනේ. උඩ සීමාව උඩට දානවා මෙතනින්. යට සීමාව යටට දානවා. ඍණ දෙවාරයක්. cos 2යි θ. cos θ අනුකලනය වෙනවා මොකද? cos θ අනුකලනය වෙනවාම sin θ. එහෙනම් cos 2යි θ අනුකලනය වෙනවා. sin 2යි θ. හැබැයි මේ θ ගේ ඉස්සරහා තියෙන සම්මුණකෙන් බෙදෙන්න ඕනේ. සම්මුණකේ 2යි. හරි. එහෙනම් බෙදෙන්න ඕනේ. ඇයි කියලා කලින් වීඩියෝ වල අපි කතා කරලා තියෙනවා. ඒක නිසා මෙයාගේ සීමාව ආදේශ කරොත් 5 බෙදීම 4 මෙතන බිඳුව. දැන් මෙයාගේ සීමාව ආදේශ කරන්න. දෙවාරයක්. උඩ තියෙන සීමාව විචල්‍යයට ආදේශ කරනවා. ඒ එන උත්තරෙන් අඩු කරනවා. යට තියෙන සීමාව විචල්‍යයට ආදේශ කරලා එන උත්තරය. ඒතකොට මෙතන 5 බෙදීම 4 ඍණ බිඳුව. මෙතනින් 2ට 2 කැපෙනවා. ඒතකොට මෙයාට ආදේශ කරොත් sin දෙවාරයක් 5 බෙදීම 4 ඍණ sin දෙවාරයක් බිඳුව. ඒ කියන්නේ මෙතන බිඳුවයි. sin බිඳුවයගේ sin බිඳුව බිඳුවයි. sin බිඳුවයගේ බිඳුවයි. මෙතනින් කැපුණොත් 2යි. sin 90 ඒ කියන්නේ 5 බෙදීම 2 sin 5 බෙදීම 2 කියන්නේ sin 90 sin 90 අගේ 1යි. ඒතකොට මේවා ලියන්න පුළුවන්. මේවා ලියන්න පුළුවන් අපිට. දෙවාරයක් 5 බෙදීම 4 බිඳුවට අගයක් නැහැ නේ. ඒතකොට බිඳුවෙන් වුණාම බිඳුවයි. ඊට පස්සේ මෙතන ඍණ 1 ඍණ 1 මෙයා සුළු වුණාම 2යි. 5 බෙදීම 2 ඍණ 1. ඔන්නෝකයි පළවෙනි එකට උත්තරේ දෙන්නේ. B කොටසේ කියනවා අනුකල එක බෙදීම x ඍණ 1 වාරයක් x ඍණ 2 කියලා. මේ ඇතුළේ තියෙන එක්කෙනා භින්න භාග වෙන් කරලා මේ අනුකලනය ගන්න විසඳන්න කියලා. හරි. මෙයාව භින්න භාග වෙන් කරන්න කෙටි ක්‍රමයක් තියෙනවා. දැන් සාමාන්‍ය ගැටලුවක දැන් මේ අනුකලනයක් ඇතුළේ වගේ ගානක් ආවොහම එයාව කෙටි ක්‍රමයෙන් බොහෝ විට හදන්න පුළුවන්. කියන්නේ මේ වගේ සරල ගානක් විතර. දැන් මෙතන වර්ගයක් තියෙනවා. හරි මෙතන x ඍණ 2 පූර්ණ වර්ගයක් තියෙනවා. එහෙමනම් මේ කෙටි ක්‍රමයේ භාවිතා කරන්නද? හරි එතකොට මෙයාව අපි ලියාගත්තොත් x ඍණ 1 වාරයක් x ඍණ 2 කියලා. මෙයාව කෙටි ක්‍රමයෙන් හදන්න පුළුවන්. යට තියෙන කට්ටියව වෙන වෙනම කොහොම භින්න භාග ලෙස ලියා ගන්නවා. x ඍණ 1 වාරයක් x ඍණ 2. පොඩක් අනුකලනය කරනවා වෙද්දී අර එහෙම හැදුවත් ගැටලුවක් නැහැ. මෙහෙම හැදුවත් කාලය ඉතුරු කරගන්න පුළුවන්. එතකොට මෙහෙම කරලා ඊට පස්සේ මෙතන x ඍණ 1 සමානයි බිඳුව කරනවා. කියන්නේ මේ සම්පූර්ණ පදයේ බිඳුව වෙදී x වල අගය හොයනවා. කියන්නේ x ඍණ 1 සමානයි බිඳුව. එතකොට x සමානයි 1නේ. x සමානයි 1 මෙතනට ඇවිල්ලා x ඍණ 1 වහලා ඒකට ආදේශ කරන්නේ නැතුව අනිත් එකට ආදේශ කරනවා 1. එතකොට 1 ඍණ 2 කිව්වම ඍණ 1යි. එතකොට මෙයා ඍණ 1 කියලා දානවා. ඊට පස්සේ මෙතනට ගියොත් x ඍණ 2 සමානයි බිඳුව කරනවා. x සමානයි 2. ඊට මෙතනට ඇවිල්ලා එයා වහලා මෙතනට ආදේශ කරනවා 2. දෙකෙන් එකක් ගියපම 1යි. එතනට ආදේශ කරනවා. ඔන්නෝම සරලව බින්න භාග වෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි කෙලින්ම මේකට අනුකලනය යොදමු. මෙතනට මෙයාව අනුකලනය කරන්න නිහි තියෙන්නේ. එතකොට මෙයා බින්න භාග ඇසුරින් අනුකලනය කරන්න තියෙන්නේ. ඔහොම දාගත්තොත් අපි දන්නවා අනුකලනයේදී එකතුවක් හෝ අන්තරයක් ලෙස තියෙනවා. ඒගොල්ලෝ වෙන වෙනම අනුකලනය කරන්න ඕනේ. එතකොට මෙයාව වෙනමයි මෙයාව වෙනමයි අපි අනුකලනය කරොත් ඍණ අනුකල එක බෙදීම x ඍණ 1 dx දාන අනුකල එක බෙදීම x ඍණ 2 dx. හරි. එතකොට ඍණ මෙයාව කොහොමද අනුකලනය කරන්නේ? එක බෙදීම x ඍණ 1ක් තියෙනවා. අපි බලනවා හරය අවකලනයේ 9 තියෙනවා කියලා. ගොඩක් මේ වගේ x වල පළවෙනි මාත්‍රයේ තියෙති මෙහෙම ඇහැට හුරු වෙලා තියෙනවා අත්දැකීම. එක බෙදීම x ඍණ 1. අපි බලනවා හරය අවකලනය කරනවා. තියරියක් තියෙනවා හරය අවකලනයේ 9 තියෙනවා නම් ln මාපංක හරය කියලා අනුකලනය වුණාම ලියන්න පුළුවන්. එතකොට හරය අවකලනය ගත්තොත් x අවකලනය වුණාම x විශේෂයෙන් 1යි. x එක අවකලනය වුණාම 1යි. නියත එක අවකලනය බිඳුවයි. එතකොට හරය අවකලනය 9 තියෙනවා. එයාට ලියුව හැකි ln මාපංක x ඍණ 1 කියලා. දැන් මෙයාත් ඒ විදිහමයි. හරය අවකලනය 9 තියෙනවද බලන්න. හරය තියෙනවා x ඍණ 2. එතකොට x එක අවකලනය වුණාම 1යි. නියත එක අවකලනය බිඳුව. ඒ කියන්නේ ඍණ 2 අවකලනය බිඳුව. එතකොට හරය අවකලනය 9 තියෙනවා. x එක අවකලනය වුණාම 1යි. උඩ තියෙනවා හරය අවකලනය 9 තියෙනවා. ln මාපාංක හරය දාන්න පුළුවන්. ඔන්නම ගැටලුව විසඳන්නේ අපි මෙතන දානවා c1 කියලා. c1 යනවා අභිමත නියතය. c1 යනවා අභිමත නියතය කියලා අනිවාර්යයෙන් ලියන්න. මෙයා නිශ්චිත අනුකලනයක් නොවන නිසා තමයි c වගේ නියතයක් දාන්නේ.
ඒ ගන්න ඊතුරු කොටස කියනවා. ඊතුරු කොටස කියනවා මේ උඩ දැන් අපි මෙයාව සුළු කරන්නේ. මෙයාව විසඳුවා. මෙයාව විසඳුවාම මේ උත්තරය අපි ඒවා එක වගේ ගමු. එයාව භාවිතා කරලා එන උත්තරේ ඇසුරෙන් ඒ කියන්නේ මෙයාව අපෝහණය කරන්න තියෙනවා. t එක දෙකට වඩා විශාල විදිහ. t එක දෙකට වඩා විශාලයි කියලා දීලා තියෙන්නේ. දැන් t එක 2යි කියලා ගත්තොත් t එක 2 වුණොත් මෙතන 2 රින 2 බිඳුවයි. ඒකට සම්පූර්ණ පදේ බිඳුව වෙනවා. ඒකට එක බෙදීම බිඳුව. එතකොට හරේ බිඳුව තිබුණොත් මෙයාට උත්තරය අපි අනන්තයි කියලා කියනවා. හරියටම ගත්තොත් අර්ථ දැක්වෙන්නේ නැහැ. අනන්තයි කියලා තමයි භාවිතා කරනවා. හරි. එතකොට මෙයා අතාර්ථක වෙන නිසා සහ අනන්තය ආපුවම හදන්න බෑ. ඒක ගැටලුව විසඳන්න ඕනේ නිසා ඒගොල්ලෝ කියනවා t එක දෙකට වඩා විශාලයි කියලා. ඊට පස්සේ මෙයාව ft සමානයි මේක බව පෙන්වන්න තියෙනවා. උඩ එක්කෙනාව භාවිතා කරලා මෙයාව විසඳන්න තියෙනවා මේක බව පෙන්වන්න තියෙනවා. හරි අපි ඉස්සෙල්ලාම ගත්තොත් එහෙම ft සමානයි ඒගොල්ලෝ දැන් මේ තියෙන අනුකලනය ගන්න. දැන් මෙයා සීමාව හිතුවේ නැත්තම් මේ තියෙන අනුකලනය ගන්නමයි මේ කලින් එකේ විසඳලා ප්‍රතිඵලයක් අරගෙන ඉන්නේ. එතකොට ඒ ආපු එක්කෙනාටම 3 ඉඳලා t දක්වා සීමාව ආදේශ කරන්න විතරයි තියෙන්නේ. අපි ධන 100ක වගේ නියතයක් දැම්මා ඒක නිශ්චිත අනුකලනය නෙමෙයි නිසා. දැන් මේක නිශ්චිත අනුකලනය. ඒක නිසා අපි මෙයාව ආදේශ කරොත් එහෙම සීමාව දැන් t කියලා කියන්නේ මෙයා සීමාව 3 ඉඳලා t දක්වා එක බෙදීම x ඍණ 1 x ඍණ 2 dx සමානයි. මේ උත්තරේ ගන්නවා ඍණ ln මාපාංක x ඍණ 1 ධන ln මාපාංක x ඍණ 2 මෙයාට සීමාව ආදේශ කරනවා. මෙතන සීමාව තියෙනවා t මෙතන තියෙනවා 3. හරි සීමාව ආදේශ කරොත් මෙතන ඉස්සලාම උඩ එක්කෙනාගේ සීමාව විචාරයට ආදේශ කරලා එන පිළිතුරෙන් යට එක්කෙනා විචාරය ආදේශ කරලා එන පිළිතුර අඩු කරනවා. එතකොට ඍණ ln දැන් t එක අනිවාර්යෙන් දෙකට වඩා විශාලයිනේ. දෙකට වඩා විශාල නිසා. එතකොට 3ක් කියමුකෝ. t එක 3යි කිව්වා. 3 එකක් අඩු වුණාම 2යි. නිසා අනිවාර්යෙන් මාපාංක දාන්න ඕනේ නෑ. මෙයා ධනාංගයක් අනිවාර්යෙන් එන්නේ. මෙතනත් එහෙමයි. එතකොට මෙයා දැම්මොත් t ඍණ 1 වෙනවා. ධන ln t ඍණ 2. ඒ එන පිළිතුරෙන් අඩු කරනවා. 3 ආදේශ කරලා එන පිළිතුර. ඍණ ln 3 ආදේශ කරලා 3න් එකක් ගියපම 2යි. ධන ln 3න් දෙකක් ගියපම 1යි. ඔන්න ඔහොම ඉන්නේ. අපි දන්නවා ln 1 යගේ බිඳුව. ln 1 සමානයි බිඳුව. හරි මේවා සුළු කරොත් ඍණ ln t ඍණ 1 ධන ln t ඍණ 2. එතන ඍණයි ඍණයි ධන වෙනවා. ln 2. අපි ගත්ත මෙයා ft කියන. හරි පිළිතුර ආවා. මෙයාව තමයි බව පෙන්වන්න තිබ්බේ. මෙයාව තව විදිහකට ලියුවොත් තව මෙහෙම ලියවන්න පුළුවන්. ln t ඍණ 2 කියන මෙයාව මුලට අරගෙන ඍණ ln t ඍණ 1 ධන ln 2. මෙයාව තමයි පෙන්වන්න තියෙන්නේ. හරි. මේ පිළිතුර ආවා. ඔන්න ඔහොමයි ගැටලුව විසඳන්න. හරි කියනවා. අනුකල ln x ඍණ k කියලා. එයාව අනුකලනය කරන්න කියනවා කොටස් වශයෙන් අනුකලනය භාවිත කරලා. k තාත්වික නියතයක් කියලා දීලා තියෙනවා. එතකොට මෙයාව කොටස් වශයෙන් අනුකලනය කරොත් k තාත්වික නියතයක් කියලා දීලා තියෙනවා. කොටස් වශයෙන් අනුකලනය කරොත් අපි දන්නවා කොටස් වශයෙන් අනුකලනය කරද්දී u වාරයක් dv dx සමානයි u v ඍණ අනුකල v වාරයක් du යට dx කියලා තියෙනවා. මේකේ u සහ dv dx හොයාගන්න. ඒක හොයාගන්න හැටි කලින් වීඩියෝ වල කතා කරලා තියෙනවා. එතකොට මේකේ u සහ dv dx කියලා දෙන්නෙක් තියෙනවනේ. දැන් මෙයාගේ තියෙන ln x ඍණ 1 කියලා විතරයි. එතකොට ln x ඍණ කියලා විතරක් තියෙද්දි අපි කොහොමද u සහ dv dx ගන්න? එතකොට ලොකු තේරුමක් නැහැ. එතකොට ගොඩක් ගණන් වල භාවිතා වෙනවා මෙන්න මේ ක්‍රමය. අනුකල අපි දන්නවා ln x ඍණ 1 x ඍණ k කියන එක නම් එකෙන් ගුණ කරලා එන්නේ ln x ඍණ k කියන එක නම්. ඒක නිසා අපි ආව එකෙන් ගුණ කරලා ලියනවා. එකෙන් ගුණ කරලා ලියලා අපි මේක dv dx වෙනවා. එතකොට අපි කතා කරපු විදිහට හයිලයිට් ක්‍රමයට ගියොත් එහෙම dv dx පැත්තේ තියෙන මෙයා u පැත්තේ මෙයා සවිස්තරාත්මකව කලින් වීඩියෝ වල කතා කරලා තියෙනවා. ඒ නිසා මේක කෙටියෙන් ගන්නවා. එතකොට මේකේ ln කියන්නේ log. එතකොට ln x ඍණ k තමයි මේ කියන්නේ. එක කියන්නේ vg එක. ඒ කියන්නේ x වර්ගයේ වගේ ඒ වගේ vg එක. එතකොට vg එක නම් මෙතෙන්ට අහුවෙන්නේ. එතකොට එක. එතකොට dv dx පැත්තට බර වෙලා තියෙන vg එක නම. vg කෙනා. එතකොට මෙයාට ගන්නවා අපි dv යට dx කියලා. මෙයාට ගන්නවා u කියලා. හරි. එතකොට මෙයාව හදාගෙන යන්න තියෙන්නේ. u v ඍණ u කියලා කියන්නේ ln x ඍණ k. u v කොහොමද ගන්නේ? අපි දන්නවා dv යට dx. dv යට dx එකයි කියලා දන්නවා.
එහෙනම් v වෙන්නේ අනුකල 1 dx. ඒකේ නැහැටි කලින් වීඩියෝ වල පැහැදිලිව කතා කරලා තියෙනවා දීර්ඝව. ඒවත් බලන්න අනිවාර්යෙන්. එතකොට මේවා එන හැටි පැහැදිලි හොඳටම. එතකොට 1 dx විශේෂයෙන් 1 කියන එක නම් අනුකලනය වුණාම x වෙන්නේ. හරි. එතකොට v සමානයි x. එතකොට uv ඍණ අනුකල v වාරයක් ඒ කියන්නේ x v වාරයක් u වල අවකලනය. අපි දන්නවා u සමානයි ln x ඍණ k කියලා. දැන් u වල අවකලනය කිව්වහම du යට dx නේ අපෙන් අහන්නේ. මෙතන du යට dx නේ දාන්නේ. එතකොට මෙයා දෙපසම අපි අවකලනය කරනවා x විශේෂයෙන්. එතකොට du යට dx සමානයි ln x කියන එක නම x විශේෂයෙන් අවකලනය වුණා මොකද? ඒකයට x. එහෙනම් මේක තියෙන්නේ ln x ඍණ k වගේ. එයාව අවකලනය වුණාම අපිට ලියන්න පුළුවන් එක බෙදීම ln x ඍණ k. දැන් කලින් එකේ ln x එක අවකලනය වුණාම x විශේෂයෙන් අවකලනය වුණාම ln x කියන එක නම අපි ලිව්වා එක බෙදීම x කියලා. මේව මතක තියෙන්න. එතකොට මෙයා මෙහෙම ලියලා මේ ඇතුලේ තියෙන විචල්ය x එක නැවත අවකලනය කරනවා. x එක නැවත අවකලනය වුණාම x විශේෂයෙන් 1යි. එතකොට එකකින් ගුණ වුණත් පිළිතුරට හානියක් නොවන නිසා තමයි ඒක එකෙන් ගුණ කරන්නේ නැත්තේ. නමුත් හරි තියරි එක ඒක. එතකොට x ඍණ 1 දැන් මේකේ හැටියට x නෙමෙයි x ඍණ k. එතකොට එයාව නැවත අවකලනය කරනවා. x එක අවකලනය වුණාම 1යි. ඍණ k නියතයන් k යනු තාපික නියතයක් ඒවා නියතයක අවකලනය බිඳුවයි. හරි. ඔහොම එන්නේ. ඒකෙදි ගානට බලපෑමක් වෙන්නේ නැහැ. එයා කරත් නැද. ඒකෙන් අපි du යට dx හොයාගන්න. du යට dx දාන්න පුළුවන් එක බෙදීම ln x ඍණ k කියලා. ඊට පස්සේ මෙයා විසඳන්න තියෙන්නේ. සුළු කරගෙන යන්න තියෙන්නේ. x වාරයක් ln x ඍණ k ඍණ x බෙදීම ln x ඍණ මෙතන ln x ඍණ k නෙමෙයි. අපි කතා කරේ එක බෙදීම ln x එක අවකලනය වුණාම එකයට x. ln x එක අවකලනය වුණාම x විශේෂයෙන් ln x එක අවකලනය වුණාම x විශේෂයෙන් එකයට x. එහෙනම් ln x ඍණ k කියන එක නේද? x විශේෂයෙන් අවකලනය වුණාම එන්න ඕනේ එක බෙදීම x ඍණ k කියලා. හරි. එතන පොඩ්ඩක් වැරදුනා. x ඍණ k කියලා හදාගන්න. හරි. එතකොට එන්නේ අනුකල x බෙදීම x ඍණ k කියලා. එතකොට මේක හදන්න කොහොමද කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. එයා මේ වගේ ගානකදී ඒ කියන්නේ හරයේ x වල මාත්‍රයට සමාන මාත්‍රයක් හරි ඊට වඩා වැඩි මාත්‍රයක් හරි ලවයේ x ට තියෙනවා නම් මෙයාව බෙදන්න දීර්ඝ බෙදීම යටතේ x බෙදීම x ඍණ k. හරි. එතකොට x එක හැදෙන්න x එක ගුණ වෙන්න ඕනේ කීයෙන්? x එක හැදෙන්න x එක ගුණ වෙන්න ඕනේ 1කින්. ඊට පස්සේ x එක x එකෙන් ගුණ කරනවා x එක 1කින් ගුණ කරනවා x. ඊට පස්සේ ඍණ k කියන එක නාම 1කින් ගුණ කරනවා. එතකොට ඍණ k ඊට පස්සේ උඩ එක්කෙනාගේ යට එක්කෙනා අඩු කරනවා. x ට x කැපෙනවා. මෙතන නියතයක් උඩ නැහැ. බිඳුව වගේ තියෙන. එතකොට බිඳුව ඍණ k කිව්වම ධන k. මෙතන ධන k එනවා. හරි. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම 7 බෙදීම 5. 7 බෙදීම 5 ගත්තොත් එහෙම 7ට 5 ඒවා 1යි. පාසරක එක 5යි. 2යි. අපිට මෙයාව ලියන්න පුළුවන් නේ. මෙයාව ලියන්න පුළුවන් එක ධන. කියන්නේ මෙයාට කියනවා අපි ලබ්ධිය කියලා. මෙයාට කියනවා ශේෂය කියලා. මෙයාට භාජකය කියලා කියනවා. එතකොට ලබ්ධිය ධන ශේෂය බෙදීම භාජකය කියලා ලියන්න පුළුවන්. දැන් මෙයාව සුළු කරොත් 5 සරක් එක 5යි. 5යි 2යි 7යි. 7 බෙදීම 5 නැවත එනවා. ඒ වගේ අපිට මේ ගණනක් හදන්න පුළුවන්. ලබ්ධිය ධන ශේෂය බෙදීම භාජකය. කොහොම ලියන්න පුළුවන්. හරි. අපි මේ විදිහට ලියාගත්තොත් මෙයාව x වාරයක් ln x ඍණ k ඍණ අනුකල එක ධන k බෙදීම x ඍණ k කියලා. කොහොම ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ සුළු කරන්න ඕනේ. මෙන්න මෙහෙම අපි බලමු නේද? මෙයාව ලියුවොත් මෙතන ලියුවොත් x වාරයක් ln x ඍණ k ඍණ අපි දන්නවා අනුකලනයේදී එකතුවක් හෝ අන්තරයක් තියෙනවා නම් ඒගොල්ලෝ වෙන වෙනම අනුකලනය කරන්න පුළුවන්. අපි එක වෙනම අනුකලනය කරොත් dx ඍණ මෙයා ඍණයෙන් ගුණ වෙනවා. අනුකල k බෙදීම x ඍණ k වාරයක් dx. k කියන්නේ නියතයක්. ඒගොල්ලෝ කලින් දුන්නානේ. ඒ නියතය එළියට ගන්න පුළුවන්. මම එළියට අරන් ලියුවා. x වාරයක් ln x ඍණ k ඍණ x එක අනුකලනය වුණොත් x විශේෂයෙන් පිළිතුර x ඍණ k. දැන් මේකට આવුත් මේ අනුකලනය කරන විසඳන්න කොහොමද? අපි බලනවා හරය අවකලනය ළමේ තියෙනවා කියලා. හරය අවකලනය. හරේ x එක තියෙනවා. x එක අවකලනය වුණාම
එකයි නියත ඒක අවකලනය බිඳුව. එතකොට හරය අවකලනය ළවේ තියෙනවා. අපිට මේවා ලියන්න පුළුවන් ln මාපාංක හරය කියලා. එතකොට ln මාපාංක x ඍණ k. ඔන්නම ලියන්න පුළුවන්. හරි. එතකොට මෙයාට දාන්න ඕනේ C2 වගේ. මෙයා නිශ්චිත අනුකලනයක් නොවන නිසා C2 යනු අපි කලින් C1 දාපු නිසා අභිමත නියතය. C2 යනු අභිමත නියතය. ඔන්නෝමයි ඒ ගන්න විසඳන. ඊපස්සේ ඒගොල්ලෝ කියනවා මේ දැන් ගත්තු ප්‍රතිඵලය භාවිතා කරලා ඒ ni අනුකල ft dt හොයන්න කියනවා. ඒ කියන්නේ මේ අනුකලනය ගන්න විසඳන්න කියනවා. ft සමානයි මෙන්න මේක කියලා අපි කලින් අපෝහණය කරා. කියන්නේ බව පෙන්නනවා. එතකොට මේකනේ ගන්න තියෙන්නේ. අපි දෙපසම මේකේ අනුකලනය කරනවා. t විෂයෙන් දෙපසම අනුකලනය කරනවා. දෙපසම t විෂයෙන් අනුකලනය කරනවා. එම විශේෂ දෙයක් නෙමෙයි. දෙපසම අනුකලන ලකුණ දාලා ලියන්න තියෙනවා. dt සමානයි අනුකල එතකොට ln t ඍණ 2 ඍණ ln t ඍණ 1 ධන ln 2 කොහොමනේ? එතකොට මෙයාව ලියන්න පුළුවන්. මෙයාව ලියන්න පුළුවන් අපිට. මෙයාව ලියන්න පුළුවන්. මෙන්න මෙහෙම. අනුකල ft dt සමානයි. අනුකලනයේදී එකතුවක් හෝ අතරයක් තියෙනවා නම් වෙන වෙනම අනුකලනය කරන්න පුළුවන්. මෙයාව ලියනවා අපි වෙනම. ln t ඍණ 2 dt ඍණ අනුකල ln t ඍණ 1 t ඍණ 1 dt ධන අනුකල ln 2 dt. හරි. මොහොම ලියන්න පුළුවන්. ඊට පස්සේ මේවා ලියන්න පුළුවන්. දැන් මෙයාව භාවිතා කරන්න කියනවා. ln x ඍණ k වගේ තිබුණොත් එයාව ලියන්න පුළුවන් x වාරයක් මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. හරි. එතකොට දැන් තියෙන්නේ ln t ඍණ 2. එතකොට x වගේ මෙතන තියෙන්නේ. x වගේ මෙතන තියෙන්නේ t. x වගේ තියෙන්නේ t. හරි. k වගේ තියෙන්නේ මෙතන. k වගේ තියෙන්නේ 2. හරි. දැන් මේකට අගයන් ටික ආදේශ කරන්න යන්නේ. x තියෙන හැම තැනකම t දානවා. k තියෙන හැම තැනකම 2 දානවා. එහෙම දාලා ලියන් යන්න තියෙනවා. එතකොට මේවා සුළු කරොත් t මෙතන ගත්තොත් t ln t ඍණ 2 t ඍණ 2 ඍණ t ඍණ 2යි ln t ඍණ 2. හරි. දැන් මෙයාව අනුකලනය කරා අපි. හරි. මෙයාව දැන් අනුකලනය කරා. ඊට පස්සේ මෙයාව ඍණ මම මෙහෙම ලියන්න. ඍණ අපි දන්නවා ln t ඍණ. දැන් ln x ඍණ එක දන්නවා. එතකොට x වගේ මෙතන තියෙන්නේ t. එතකොට x සමානයි x එක වෙනුවට තියෙන්නේ t. x සමානයි t කියලා ගන්නවා. k වෙනුවට මෙතන තියෙන්නේ 1. එතකොට k සමානයි 1 කියලා ගන්නවා. ඊට පස්සේ නැවත මේ ප්‍රතිඵලයට ආදේශ කරනවා. x තියෙන තැන හැම තැනකටම t දානවා. k තියෙන හැම තැනකටම 1 දානවා. එතකොට t ln t ඍණ 1 t ඍණ 1 ඍණ t ඍණ එක වාරයක් එක ලියන්න යනවා. ln t ඍණ 1 මොහොම ලියන්න පුළුවන්. ඊට පස්සේ මෙයාව මේ තියෙන්නේ ln 2 කියන්නේ ln 5 ln 3 ln 1 ln 1 නම් සමානයි බිඳුව වෙන්නේ. ln 2 ln 3 ln 4 ඔය හැම එකක්ම නියත අගය. කියන්නේ විචල්‍යයක් නෙමෙයි නියත අගය. එතකොට මෙයාව අපිට එළියට අරගෙන ලියුව හැකියි. නියත එක අවගන්නේ අනුකලනයේදී නියතයක් එළියට ගන්න පුළුවන්. එතකොට එයාව මෙතනින්ම මම ලියලා පෙන්නුවා. මෙයාව එළියට ගත්තොත් මෙතන ඉන්නේ ln 2 වාරයක් අනුකල 1 dt නේ. එතකොට ln 2 මෙතන ln 2 1 කියන එක්කෙනාව t විශයෙන් අනුකලනය වුණාම මොකද? 1 කියන එක්කෙනාව t විශයෙන් අනුකලනය වුණාම t. ඔන්න ඔහොමයි එයාව එන්නේ. තවදුරටත් සුළු කරොත් එහෙම මේ අපි ගත්තේ අනුකල ft කියන එක්කෙනාව. එයා සමානයි මෙයා. එතකොට මෙතන t ඍණ 2 තියෙනවා එක දණ්ඩ කරලා ලිව්වා. මෙතන t වාරයක්. මෙතන t එනවා. t ln t ඍණ 2. මෙයාව ගත්තා. ඊට පස්සේ ඍණ 2යි ln t ඍණ 2. t ඍණ 2 තියෙනවා එකට ළඟට කරලා ලිව්වා. මේ මෙහෙම තිබ්බත් ගාන ඇති. ඒත් නමුත් පොඩ්ඩක් පැහැදිලිව තිබ්බහම බලන කෙනාට ලේසි. ඒක නිසා මෙතන ගත්තොත් එහෙම මෙතන ඍණ t ඍණ t. දැන් ඍණ t ඍණ t ඍණ 2යි t. හරි. ඊට පස්සේ මෙතන t ඍණ 1 ඒවා එකට කරලා ලියනවා. මෙතන ඍණ t ln t ඍණ 1 ඍණ ln t ඍණ 1. හරි. ධන t වාරයක් ln 2. ඔන්නෝම ලියන්න පුළුවන්.
ඊට පස්සේ මෙයාගේ ln t ඍණ දෙකක් එළියට ගත්තොත් මේ දෙන්නගේ ln t ඍණ දෙකක් එළියට ගත්තොත් මෙයාගේ ඉතුරු වෙනව නේද t ඍණ දෙකක් වෙනම තියෙනවා. හරි. ඒතකොට ඍණ 2යි t. මෙයාගෙන් ගන්නවා ඍණ ln t ඍණ එකක් ඉවතට. මම ගත්තාම මෙතනින් ඉතුරු වෙනවා t ධන 1 ධන t වාරයක් ln 2. එතකොට මෙයාව ලියන්න පුළුවන්. මෙන්න මෙහෙම. t ඍණ 2 එළියට ගත්තොත් t ඍණ 2 වාරයක් ln t ඍණ 2. මේ ln එකට තමයි මේ t ඍණ 2 දෙන්නේ. මෙයා ඉවතින් වෙනම තියෙන්නේ. ඍණ 2යි t. ඍණ මේ t ධන 1 කියන එක එළියට ගත්තොත් මේ ඉස්සරහට ගත්තොත් ln t ඍණ 1 ධන t වාරයක් ln 2. ඔන්න ඔහමයි ඔය ගාන විසඳන්න. අපිට c කොටස කියනවා a හා b නියතලු. ඊට පස්සේ මෙන්න මෙහෙම ප්‍රතිඵලයක් දීලා තියෙනවා. එයාව භාවිතා කරලා මේ දෙන්න සමානයි කියලා පෙන්වන්න තියෙනවා. මෙයා සමානයි මෙයා කියලා පෙන්වන්න තියෙනවා. ඒකට අපි කලින් කතා කරා වගේ අර නිශ්චිත අනුකලනයේ තියරි වලින් නෙමෙයි මේක තියෙන්නේ. කියන්නේ තියරි මේ වැදගත් ලක්ෂණයක් නෙමෙයි. වෙන මේගොල්ලෝ දීලා තියෙනවා නම් කිසියම් ප්‍රතිඵලයක් එයා භාවිතා කරලා හදන්න පුළුවන්. හරි මෙයා භාවිතා කරලා මෙයා පෙන්වන්න තියෙනවා. අපි මෙයාගේ වම් පැත්තෙන් පටන් ගෙන දකුණු පැත්ත පෙන්වන්නත් පුළුවන්. දකුණු පැත්තෙන් පටන් ගෙන වම් පැත්ත පෙන්වන්නත් පුළුවන්. අපි වම් පැත්තෙන් පටන් ගෙන දකුණු පැත්ත පෙන්වනවා. ඒකේ අමාරු කියලා කන්නේ කොහෙන් පටන් ගත්තත් එක වගේ තමයි. අපි left hand side එකෙන් පටන් ගත්තොත් සීමාව ඍණ 5 ඉඳලා ධන 5 දක්වා යදී cos වර්ගය x බෙදීම 1 ධන e වල x dx කියලානේ තියෙන්නේ. හරි. එතකොට මේ තියරිය තියෙනවා. සීමාව a ඉඳලා b දක්වා යදී fx dx සමානයි. සීමාව a ඉඳලා b දක්වා යදී f a ධන b ඍණ x dx කියලා. ඒ කියන්නේ මේ සීමාව දෙකේ එකතුව ඍණ x කියලා එනවා. x වෙනුවට එනවා. a ධන b ඍණ x. එතකොට මෙයාගේ ඒ වගේ තියෙන ඍණ 5 b වගේ තියෙන ධන 5. එතකොට අපි එතන ආදේශ කරමු. ඍණ 5 ධන 5. එතකොට x වෙනුවට අපිට දාන්න පුළුවන්. cos x කියන එක නම් මෙහෙම ලියන්නත් පුළුවන්. එතකොට එහෙම ලියුවොත් එහෙම අපිට x වෙනුවට දාන්න පුළුවන් ඍණ 5 ධන 5. ඒ කියන්නේ a ධන b ඍණ x කියලා. හරි. මෙයාගේ සම්පූර්ණ එකනගේ වර්ගය බෙදීම 1 ධන x වෙනුවට දාන්න පුළුවන් අපිට. ඍණ 5 ධන 5 ඍණ x a ධන b ඍණ x කියලා. හරි. ඔහොම ලියන්න පුළුවන්. එතකොට ඍණ 5ට ධන 5 කැපෙනවා. ඊට සීමාව ඍණ 5 ඉඳලා ධන 5 දක්වා යද්දී අපි දන්නවා මෙතනින් එන්නේ එතකොට cos ඍණ x කියලානේ. අපි ඊයේ කලින් මේ 2018 අනුකලන එසේ ගන්න කතා කරද්දී කිව්වා cos ඍණ x තියෙනවා නම් මේවා අපි ලියන්න පුළුවන් කියලා. cos x කියලා. ඍණ නැති කරලා ලියන්න පුළුවන්. එතකොට cos x ගේ පූර්ණ වර්ගය. මේ වර්ගය තියෙනවා. හරි. ඊට පස්සේ මෙයා බෙදනවා 1 ධන. මේ ඍණ 5ට ධන 5 කැපෙනවා. එතකොට e වල ඍණ x වෙන්නේ. e වල ඍණ x. එතකොට මෙයාව ලියන්න පුළුවන් සීමාව ඍණ 5 ඉඳලා ධන 5 දක්වා යද්දී cos වර්ගය x බෙදීම මේ e වල ඍණ x එක්ක එකයට e වල x කියලා මෙතන ලියන්න පුළුවන්. e වල එකයට e වල x කියලා ලියන්න පුළුවන්. මෙයාව තව සුළු කරපුවාම ඍණ 5 ධන 5 සීමාව cos වර්ගය x බෙදීම අපි දන්නවා මෙයාව හරස් ගුණ කරොත් e වල x ධන 1 බෙදීම e වල x කියලා එනවා. හරි. එතකොට අපි දැන් කලින් කතා කරේ අපි ගත්තේ මේ පැත්තනේ. ඒ කියන්නේ මෙතන ඉන්නේ ඍණ 5 ධන 5 cos වර්ගය x බෙදීම 1 ධන e වල x dx. මෙයා සමානයි මෙයාව තමයි වෙන්නේ. හරි. ඒක සීමාව ඍණ 5 ඉඳලා ධන 5 දක්වා යන්නේ. මේ යට තියෙන ex එක උඩට එනවා. එතකොට ex වාරයක් cos වර්ගය x බෙදීම 1 ධන e වල x dx කියලා ගන්න පුළුවන්. හරි. ප්‍රතිඵලය දකුණු පැත්ත මෙන්න මේ විදිහට තමයි සාධනය කරන්නේ. ඊට පස්සේ කියනවා දැන් අපි මේක සමානයි කියලා පෙන්නුවා. ඒ ප්‍රතිඵලය භාවිතා කරලා, ඒ කියන්නේ n9, ඒ කියන්නේ මෙයාව භාවිතා කරලා සීමාව ඍණ 5 ඉඳලා ධන 5 දක්වා යද්දී අනුකල cos වර්ගය x බෙදීම 1 ධන ex ගේ අගය හොයන්න කියලා අපිට කියනවා. මෙයාව භාවිතා කරලා. හරි. දැන් මෙයාගේ අගයනේ අපෙන් අහන්නේ. එතකොට මෙයා මෙහෙම තිබ්බොත් අපි දන්නවා මෙයා සමානයි මෙයා. හරි. අපි මෙයාට නිකමට ගන්නවා i කියලා. මෙයාව i ලෙස ගනිමු. මෙයාව i ලෙස ගන්න. මෙයාව i කියලා ගත්තොත් මෙයා මෙයාට සමානයි නම් මෙයාවත් ගන්න පුළුවන් i කියලා. එහෙනම් එම නිසා මෙයාද i වෙනවා. හරි. මෙයාද i වෙනවා. මෙයා සමානයි මෙයා නිසා මෙයා i කියලා ගත්තොත් මෙයාත් i. හරි. දැන් අපිට හොයන්න තියෙන්නේ ඍණ 5 ඉඳලා ධන 5 දක්වා යද්දී cos වර්ගය x බෙදීම 1 ධන ex වල අගේ මේකනේ හොයන්න ඕනේ. ඒ කියන්නේ තව විදිහකට ගත්තොත්
මෙයා සමානයි i කියලා ගත්තා. තව විදිහකට ගත්තොත් i වලගේ තමයි හොයන්න ඕනේ. හරි. i වලගේ තමයි හොයන්න ඕනේ. හරි. අපි ගත්තොත් දැන් මෙයාට මෙයා මේ පැත්තට අපි 1 කියලා ගත්තොත් මේ පැත්තට 1 කියලා ගත්තොත් මේ පැත්තට 2 කියලා ගත්තොත් අපි මේ ප්‍රතිඵල දෙක එකතු කරලා බලනවා. එකතු කරලා බලන්න පුළුවන්, අඩු කරලා බලන්න පුළුවන්, ಗುಣ කරලා බලන්න පුළුවන්. කියන්නේ ඒ එකතු කිරීම, ගුණ කිරීම, බෙදීම, අඩු කිරීම වගේ ඒවා කරලා බලනවා අපි කොහොමද කරලා දෙන්නේ කියලා. දැන් මෙයාව අඩු කරොත් ලොකු උත්තරයක් පේන්නේ නැහැ. එකතු කරොත් අපිට පේනවා cos වර්ගයේ x එක එළියට ගත්තොත් උඩ 1 ධන x දැන් අදදි තේරෙයි. දැන් අපි බලමු 1 ධන 2. ඒ කියන්නේ 1 2 එකතු කරනවා. 1 2 එකතු කරනවා. එතකොට මේ දෙන්න එකතු කරන්න වෙන්නේ ඍණ 5 ඉඳලා ධන 5 දක්වා යද්දී cos වර්ගයේ x. දැන් මේ දෙන්නා එකතු කරා කිව්වොත් දැන් අපි ගත්තා මෙයාව i කියලා මෙයාව i කියලා. එතකොට 1 ධන 2 කිව්වහම මේ පැත්තෙන් ගත්තා ඉන්නේ i ධන i සමානයි කියලා. එයා සමානයි මේ දෙන්න. එතකොට cos වර්ගයේ x බෙදීම 1 ධන e වල x dx ධන සීමාව ඍණ 5 ඉඳලා ධන 5 දක්වා යද්දී e වල x cos වර්ගය x බෙදීම 1 ධන e වල x dx කියලා ලියන්න පුළුවන්. හරි. එතකොට i ධන i 2i සමානයි. මෙයාව අපිට එකට කරලා ලියන්න පුළුවන්. මේ අනුකරණයේදී එකතුවක් හෝ අන්තරයක් ලෙස තියෙනවනම් වෙන වෙනම අනුකරණය කරන්න පුළුවන්. වගේ වෙන වෙනම තියෙන කෙනෙක් එකතු කරලා ලියන්න පුළුවන්. එතකොට මෙයාව එකතු කරලා ලියුවොත් cos වර්ගයේ x ධන e වල x cos වර්ගයේ x. මොකද පොදු හරය එකම අගයක් නිසා. පොදු හරයක් තියෙන නිසා තමයි ඒ වැඩේ කරන්නේ. හරි. ඊට පස්සේ 2i සමානයි. 2i සමානයි. මේකේ cos වර්ගයක් අපි එළියට ගත්තොත් cos වර්ගයේ x එකක් එළියට ගත්තොත් මෙතන එනවා 1 ධන e වල x කියලා. 1 ධන e වල x. එතකොට හරයේ තියෙනවා 1 ධන e වල x කියලා. එතකොට ලවයේ තියෙන 1 ධන x ට හරයේ තියෙන 1 ධන ex එක කැපිලා යනවා. තවදුරටත් මේව සුළු කරොත් එහෙම. හරි මේකේ සීමාව වෙන්නේ සීමාව දාලා නැහැ. ඍණ 5 ඉඳලා ධන 5 දක්වා. ඍණ 5 ඉඳලා ධන 5 දක්වා. එතකොට මේව සුළු කරොත් 2i සමානයි. සීමාව ඍණ 5 ඉඳලා ධන 5 දක්වා යද්දී cos වර්ගය x dx. cos 2x cos වර්ගය x එක අපිට අනුකලනය කරන්න බෑ. cos 2x එකට ක්‍රම තුනක් තියෙනවා. අපිට ඕනේ cos වලින් හින්දා 2 cos වර්ගයේ x ඍණ එක. මේවා දැනගෙන ඉන්න ඕනේ. එතකොට cos වර්ගයේ x එක මෙතනින් අනුකලනය උක්ත කරොත් එහෙම 1 ධන cos 2x බෙදීම 2 කියලා ගන්න පුළුවන්. එතකොට cos වර්ගයේ x ට අපි ඕක දාගන්නවා. එතකොට 2i සමානයි. සීමාව ඍණ 5 ඉඳලා ධන 5 දක්වා යද්දී 1 ධන cos 2x බෙදීම 2 කියලා ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ ලියුවොත් එහෙම 2i මේකේ භාගයක් එළියට ගන්නවා. ඍණ 5 ඉඳලා ධන 5 දක්වා. අපි දන්නවා අනුකලනයේදී එකතුවක් හෝ අන්තරයක් තියෙනවා නම් ඒගොල්ලෝ වෙන වෙනම අනුකලනය ලෙස ලියන්න පුළුවන්. ඔන්න ඔහොම එතකොට ලියන්න පුළුවන්. ඍණ 5 ඉඳලා ධන 5 දක්වා යද්දී cos 2x dx කියලා. හරි. ඔන්න ඔහොම ලියන්න පුළුවන්. එතකොට මෙයාව තවදුරටත් සුළු කරොත් එහෙම 2i සමානයි. 2i සමානයි. භාගයයි 1 කියන එක්කෙනාව අනුකලනය වුණාම x විසින් xn. එතකොට ඒකේ සීමාව දැම්මොත් එහෙම කොහොමද? එන්නේ මෙතන ධන 5 මෙතන ඍණ 5. ඊට පස්සේ ධන භාගයයි cos 2x එක අනුකලනය වුණාම sin 2x. එයාගේ x වල සංගුණකයෙන් බෙදෙන්න ඕනේ දෙකෙන්. ඒ කියන්නේ මෙයාට සීමාව දැම්මොත් අපි 5 ඍණ 5. ඊට පස්සේ 2i සමානයි භාගයයි උඩ එක්කෙනාව ආදේශ කරනවා 5 ඍණ වාරයක් යට එක්කෙනාගේ ආදේශ කරනවා. එතකොට ඍණ 5. ඔන්න ඔහම නේද? ඊට පස්සේ මෙයාව ගුණ වුණාම ධන 1 බෙදීම 4යි. sin 2i 2i ඍණ sin ඍණ 2i sin ඍණ 2i. එතකොට මෙයාව ගත්තාම 2i සමානයි භාගයයි ඍණයි ධන වෙනවා. එතකොට 5 ධන 5 කියලා කියන්නේ 2i 5. එතකොට 2i 5 එනවා මෙතනින්. ධන 1 බෙදීම 4යි. sin 2i 5. ඒ කියන්නේ sin 360. sin 360 යගේ බිඳුවයි. sin 360 යගේ බිඳුවයි. එතකොට බිඳුව ඍණ මේ sin වල අපි දන්නවා sin ඍණ θ කියලා තිබුණොත් මෙයාව ලියද්දි ඍණ sin θ කියලා තමයි ලියන්නේ. කලින් වීඩියෝ වල එක කතා කරලා තියෙනවා 2018 එකේ. එතකොට මෙයාගේ ඍණ එළියට ගත්තොත් ධන වෙනවනේ. එතකොට sin 2i 5. sin 2i 5 කියන්නේ sin 360. ඒත් මෙයාගේ බිඳුව. එතකොට මේ සම්පූර්ණ පදේ බිඳුව වෙනවා. මේ දෙකට දෙක කැපෙනවා. එතකොට i සමානයි 5 බෙදීම 2i කියලා තමයි මේ දෙකෙන් බෙදෙනවා. ඔන්න ඔහොමයි ඒ ගැටලුව විසඳන්නේ. එතකොට i සමානයි
කියලා අපි කලින් ගත්තේ සීමාව i සමානයි සීමාව ඍණ පහේ ඉඳලා ධන පහේ දක්වා ඉන්නේ cos වර්ගය x බෙදීම 1 ධන e වල x නේ අපි i කියලා ගත්තේ. එතකොට i වල ගේ හෙව්වා. i වල ගේ හෙව්වා කියන්නේ මේකේ ගේ නේ හොයන්න තිබ්බේ. එයාව හෙව්වා වගේ තමයි. හරි. ඔන්න කොහමයි සම්පූර්ණ ගැටලුව විසඳන්න. හරි. අපි අද කතා කරන්නේ 2019 අනුකලන එසේ ගන්න. සම්පූර්ණයෙන්ම කතා කරා පැහැදිලිව. මේ වීඩියෝ එක ඔයාලට අනිවාර්යෙන් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඔයාලට වීඩියෝ ගැන හිතන දේවල් අනිවාර්යෙන් කමෙන්ට් එකකින් කියන්න. channel එක subscribe කරලා set වෙන්න. මේ වගේ ගණන් ඉදිරියටත් හදන්න. වගේම මේ වගේ ඉගෙන ගන්න. එහෙනම් අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි.